ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථම අවධානය දවසේ තතුරැගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගැටලු නැති ඉඩම්වලට මාස 3ක් ඇතුළත ඔප්පු ලබා දෙන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. මුලින් අරලා දෙන්න ඔක්කොටම දෙන්න පුළුවන් මුක්ති ඉඳන අයට ඊට ඔක්කො ටික දෙන්න. දුන්නයින් පස්සේ ප්‍රශ්න තියෙනවා නම් ඒක විසඳ දැහැකි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. නීතිපති පවසයි. පරිවාර වනාන්තර සිංහ රාජ්‍ය සමග ඒකාබද්ධ කිරීමට තීරණයක්. කොවිඩ් වැළඳී සුවවත් වෛරසය මාසයක් සිරුරේ. නවතම පරීක්ෂණයකින් හෙළිවෙයි. ඉදිරි දින කිහිපය තුළදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කුඩා හා එක්දින යාත්‍රාවලින් සිදු කරනු ලබන මුහුදු ගමන් නතර කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ මිලිමීටර 344ක වැඩිම වර්ෂාපතනය අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර වලාලාවිට ප්‍රදේශයෙන් මිලිමීටර 290ක්ද කෙසෙල්හේන ප්‍රදේශයෙන් මිලිමීටර 252ක වර්ෂාපතනයක් සහ මීගහතැන්න ප්‍රදේශයට මිලිමීටර 241ක වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. එමෙන්ම ගාල්ල වඳුරම ප්‍රදේශයට මිලිමීටර 233ක්ද ගම්පහ පතුල ගෙදර ප්‍රදේශයට මිලිමීටර 245ක වර්ෂාපතනයක්ද හංගල ප්‍රදේශයට මිලිමීටර 270ක වර්ෂාපතනයක් සහ වරකාපල ප්‍රදේශයට මිලිමීටර 196ක වර්ෂාපතනයක් ගත වූ පැය 24 තුළ ලැබී තිබෙනවා. ඇදහැළුණු ධාරණ්‍යපාත වර්ෂාවත් සමග ගාල් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා. මේ අතර ප්‍රදේශ කිහිපයකට බලපෑ දැඩි සුළං හේතුවෙන් නිවාස 5කට පූර්ණ හානි සිදු වී ඇති අතර අර්ධ හානි සිදු ඇති නිවාස සංඛ්‍යාව 197ක් ලෙසයි සඳහන් වන්නේ. ඉන් පවුල් 210කට ඈත් පුද්ගලයන් 633 දෙනෙකුට බලපෑම එල්ල වී තිබෙනවා. ඇදහැළුණු වර්ෂාපතනයත් සමග ගාල්ල බදුල්ල ත්‍රිකුණාමලය වවුනියව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මාර්ග රැසක් ජලයෙන් යට වී තිබුණා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බස්නාහිර සවරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඉදිරියේදී ඇතිවිය හැකි බවයි. උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමුන පැයට කිලෝමීටර් 40ක් දක්වා තරම් තද සුළං ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ తాවකාලිකව තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මේ වැසි සමග తాවකාලිකව තද සුළං ඇති වෙනවා. විශේෂයෙන් මේ යට ප්‍රදේශවල ගස් කොළන් වල අතුකඩා වැටීම්, වහලවල් ගැලවී යාම, ඒ වගේ සංසිද්ධීන් ඇති වෙනවා. අනිත් කාරණේ තමයි මේ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා. එතකොට මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ తాවකාලිකව තද සුළං සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවක් තියෙනවා. අද දිනේ කාලගුණික තත්ත්වයක් පෙර දින වලට සාපේක්ෂව තියෙනවා. හැබැයි හෙට తాවකාලිකව අඩුවීමක් තියෙනවා. නමුත් 5-6 වගේ දිනයන් වෙනකොට ආයෙත් වැඩිවීමක් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නායෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල කළුතර කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටයි මෙසේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ. යටතේ අධියර එකේ නිවේදනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, වලල්ලාවිට, හිංගිරිය, අගලවත්ත, හොරණ සහ බුලත් සිංහලත්, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහියෝවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහාත්, එමෙන්නම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහාත් නිකුත් කරනු ලැබුවා. ඒ වගේම අධියර දෙක යටතේ වූ නිවේදනය ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහාත් වගේම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහාත් නිකුත් කරනු ලැබුවා. දැනට ඇත්තටම අපි ඉවත් වීමේ නිවේදන නිකුත් කළා නැහැ. අවශ්‍යතාවයේ අනුව වර්ෂාපතනයේ වැඩි වීම සමග ඉවත් වීමේ නිවේදන නිකුත් කරන්න අවශ්‍ය ස්ථාන සඳහා අපි අද දවස තුල අවශ්‍යතාවයේ අනුව නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටලු නැති ඉඩම් සඳහා මාස 3ක් ඇතුළත නිරවුල් ලොප්පු ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පැවති විශේෂ සාකච්ඡාවකදී අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත් සංවර්ධනයේ දැවන්ත පසුබෑමකටත් ලක්ව තිබෙන බවයි. කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ඉතා වැදගත් බවද ජනාධිපතිතුමන් මෙහිදී අවධාරණය කළා. විදේශ ආයෝජකයන්ට ඉඩම් දීමේදී ණය සහ සිසු පහසුකම් සලසාගත හැකි පරිදි ගිවිසුම් අත්සන් කරන බවත් ඉදිරියේදී ආකාරයට ජනතාවටද එවැනි පහසුකම් ගත හැකි පරිදි ඔප්පු සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිතුමා මතු කළා. අපි හඳුනාගෙන තියෙනවා මොන විදිහකටද අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගමන් කළ යුත්තේ කියන ආකාරයට. ඒකෙදී අපි දේශීයට මුල් තැනක් දෙන අතර කෘෂි කර්මාන්තයට, දේශීය කර්මාන්තයට, ඒ වගේම වැවිලි කර්මාන්තය දියුණු කිරීම පිළිබඳව. මේවා මුල් කරගෙන අපේ මේ විඩම් ප්‍රතිපත්තියත් වෙනස් වෙන්නට ඕන. ඒවට සුදුසු ආකාරයට. ඉතින් අපේ මේ තියෙන අඩු ලොහුණුකම අපි හරිගස්සලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් නීති වල පැටලැවිලා කරන්නේ නැතුව ඒක ප්‍රමාද කිරීමෙන් ජනතාවටත් අපහසුතාවයක්, ඒ වගේම සංවර්ධනයටත් පසුබෑමක්. LRC ඉඩම් ගැන හුඟක් තැන්වල ශාල චෝදනා ඒවා හරි විදියට ප්‍රෝජෙන්ට අරගෙන නැහැ. සමහර ඒවා අත්නෝමතික ලෙස මිනිස්සුන්ට ලබා දීලා ඒවායේ කිසිම සංවර්ධනයක් නැහැ. කුරුණෑගල වැවිලි ඒ පුද්ගලික සමාගම්වල ඒ අයට LRC ඒවා බාර දීලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ටම ඒක දීලා නැහැ. ඒක හින්දා සංවර්ධනය කරාට පස්සේ ආපහු LRC එකෙන් ඒවා අරගෙන තව කාට හරි දෙනවා. ඉතින් ඒක හරි අසාධාරණයි. අපි කතා කරන්නේ මේ භුක්ති විඳින ඉඩම් ගැනනේ. ඉතින් ඒ ඉඩම් වල ඔප්පු ටික දෙන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් ආව නම් ඒක ඉන්ඩිවිජුවලි ඒ ප්‍රශ්නේ විසඳන්න. ප්‍රශ්නකම වෙලා තියෙන්නේ අපි ජෙනරලයිස් කරනවානේ. එක්කෙනෙක්ගේ පුංචි ප්‍රශ්නයකට ලක්ෂයක ප්‍රශ්නයක් කරගන්නවා. එහෙම නෙමෙයි. අර එක ප්‍රශ්නයක පස්සේ විසඳත හැකි. මුලින් අර දෙන්න ඔක්කොටම දෙන්න පුළුවන් භුක්ති විඳින අයට ඊට ඔප්පු ටික දෙන්න. දුන්නයින් පස්සේ ප්‍රශ්නක් තියෙනවා නම් ඒක විසඳත හැකි. දැන් අපි කරන්නේ පොඩි ප්‍රශ්නයක් හින්දා මේක හැමෝටම මේක බලපාලා තියෙනවා. ඒක කරන්න යන්න එපා. ඒක හින්දා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. බදු පදනම් මත ඉඩමක නිරවුල්භාවය ගැනීමට ආයතන 20කට අධික සංඛ්‍යාවක අනුමැතිය ගැනීමට ජනතාවට සිදු වුණ අතර ඒ සඳහා වසර ගණනාවක් ගත වන බව මෙහිදී අනාවරණය වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කරේ. මෙවැනි තත්ත්වයන්ට ඉඩ නොතබා සරල කොන්දේසිවලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය විසඳීමට පියවර ගන්නයිද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයට යොමු කරන ඉල්ලීමකට දින 4ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යන්ත්‍රණය තුලින් සකස් විය යුතු බවද ජනාධිපතිතුමන් මෙහිදී අවධාරණය කළා. දැන් කොන්ස්ටිටියුෂන් එකේම දැන් අලුත් 19 වෙනි තියෙනවා ජනාධිපතිවරයාට නොමිනේෂන් එව්වයින් පස්සේ ජනාධිපතිවරයා අප්‍රූව් කරේ නැතොත් දවස් 14න් ඉබේම පත් වෙනවා. ඒක ජනාධිපතිවරයාට ඒක තියෙනවා. අනිත් අයට ඒක නැහැ. මට ඒවල මම පත් කරේ නැතොත් ඉබේම පත් වෙනවා. දැන් මම UD එකට කිව්වා ඒක අනුව මේවා අප්‍රූවල් එක ගත්තේ නැහැ. අප්‍රූවල් එක ආවේ නැතොත් දවස් 14න් ඉබේම අප්‍රූවල් එක දුන්නාසේ සලකනවා කියලා. දවස් 14ක් ඇතුළත ඔයාට අනුමැතිය නොලැබුණොත් එය අනුමත කලාසේ සලකනු ලැබේ කියලා සර්කියුලර් එකක් යවන්න. එච්චරයි. උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන්ට පත්වීම් ලිපි ලබා දීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී අද සිදු කෙරුණා. ඒ අනුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් 51135 දෙනෙකුට රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ අද දින උපාධිධාරීන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරුණා. පත්වීම් ලිපි ලබා ගැනීම සඳහා සතියක කාලයක් ලබා දී ඇති බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළා. මෙම පත්වීම්ලාභීන් වසරක පුහුණු කාලයකට යටත්ව පුහුණුලාභීන් ලෙස බඳවා ගන්නා අතර අදාළ අංශවල අධීක්ෂණය මත එම වසර තුළ නායකත්ව සංවර්ධනය, කළමනාකරණ කුසලතා සංවර්ධනය, පෞද්ගලික අංශ කාර්ය අධ්‍යයනය හා රාජ්‍ය අංශ ආයතන කාර්ය අධ්‍යයනය යන කරුණු යටතේ පුහුණුව ලබා දීමටත් අනතුරුව ඔවුන් ස්ථිරව අනුයුක්ත කරන අතර රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කර රැකියාගත පුහුණුවක් ලබා දීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයුමෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත මෙම මාස 7 වෙනිදා සිට අදාළ පුහුණුවීම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයක් පැවැත්වීමෙන් තොරව පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් සම්මත කළ හැකි බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී තිබෙනවා. අද දින ගරු නීතිපතිතුමා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එතුමාගේ මතය ඉදිරිපත් කරමින් සඳහන් කරන ලද්දේ 20 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවත් ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 5 අනුව්‍යවස්ථාව ප්‍රකාරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2ක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවයි. පසුගිය 29 වනදා සහ අද උදෑසන මහනුවර පල්ලකැලේ ආශ්‍රිතව සිදු වූ භූචලන සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එනුව නිවේදනයක් නිකුත් කරමින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ පසුගිය 29 වන දින පෙරවරු 8:32ට සහ අද පෙරවරු 7:06ට පල්ලේකැලේ ආශ්‍රිතව සිදු වූ භූචලන පල්ලේකැලේ භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වී ඇති බවයි. ඊට අමතරව මෙම කම්පන මහා කනදරාව භූකම්පන මධ්‍යස්ථානයේද ඉතා සියුම් ලෙස සටහන් වී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එම නිවේදනයේ මගින් දන්වා ඇත්තේ. 29 වන දින ඇති වූ කම්පනය ගුරුදෙනිය හාරගම අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී ඇති අතර අද දින ඇති වූ සුළු කම්පන තත්ත්වය අඹකොටේ සහ අලුහත්ත යන ප්‍රදේශවලට තරමක් දුරට දැනී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥයින් සහ භූකම්පන විද්‍යාඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් ශ්‍රේෂ්ඨ පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. මෙම කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති වූ ඒවා නොවන බව භූකම්පන මාන දත්ත වලින් තහවුරු වන බවත් අදාළ කම්පන ඇතිවීමට හේතුව වශයෙන් වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූකම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිඳවැටීමක් යන අංශ පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා. සිංහරාජ වනාන්තරය වටා පිහිටි පරිවාර වනාන්තර කිහිපයක්ම සිංහරාජ වනාන්තරය සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබෙනවා. සිංහරාජ වනාන්තරය වනාන්තර පද්ධතියක් ලෙස පවත්වාගෙන යාමේ සැලැස්ම යටතේයි මෙය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව සිංහරාජ වනාන්තරයේ වටා පිහිටා ඇති පරිවාර වනාන්තර හෙක්ටයාර 23000ක් සිංහරාජ වනාන්තරය සමග ඒකාබද්ධ කිරීමටයි තීරණය කර ඇත්තේ. වනාන්තර පද්ධතියක් ලෙස සිංහරාජ වනාන්තරය පවත්වාගෙන යාම එහි මූලික අරමුණ වන බව වන සංරක්ෂක ජෙනරාල් WAC වේරගොඩ මහතා පවසනවා. එමෙන්ම එලෙස පරිවාර වනාන්තර ඒකාබද්ධ කිරීමේ කටයුත්තකට අදාළ අනුමැතියද මේ වන විට ලැබී ඇති බවයි ඒ මහතා පවසන්නේ. යනුව සිංහරාජ මායිමේ ඇති එම වනාන්තර සිතියම්ගත කිරීමද මේ වන විට අවසන් කර ඇති අතර එම වනාන්තර ගැසට් කිරීම ඉදිරි මාසයක කාලය තුළදී සිදු කිරීමට හැකි වනු ඇති බව වන සංරක්ෂණ ජෙනරාල්වරයා සඳහන් කරනවා. මෙමගින් සිංහරාජ වනාන්තරයේ ආරක්ෂාව තහවුරු වන අතර වන විනාශයන් වැළැක්වීමටද හැකි වන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3092ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගත වූ දින දෙකක කාලය තුළ පමණක් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 80 දෙනෙකු වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් සියලු දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ. ඊයේ දිනේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර කටාරෙහි සිට පැමිණි 26ක්, කුවේටෙහි සිට පැමිණි 6ක්, මාලදිවයින් සිට පැමිණි 6ක්, ඉන්දියාවේ සිට පැමිණි 2 දෙනෙක්, එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ සිට පැමිණි 1 අයෙක් සහ ඉන්දිය සිවිල් නාවික ආරක්ෂකයෙකුද වන බවයි වාර්තා වන්නේ. ඔවුන් සියලු දෙනා මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි පිරිසක් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 197 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටින අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පවසන පුද්ගලයන් සංඛ්‍යාව 77ක්. එමෙන්ම පුද්ගලයන් 2883 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර ඊයේ දින තුලදී පමණක් මෙරට PCR පරීක්ෂණ 1810ක් සිදු කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. ඒ අනුව අද වන විට මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 2,28,052ක් වනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි වැඩ නිම වූ වසර 31ක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරියක් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය සේවයට එක් කර තිබෙනවා.
දුම්රිය මැදිරි 200ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රීය පුද්ගලික සමාගම එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ. මැදිරි 500ක අවශ්‍යතාවය සපුරාලනු පිණිස මූලික අධීරී මැදිරි 200ක් තැනවීමට මෙම ව්‍යාපෘතිය යටතේ කටයුතු යොදා තිබෙනවා. දේශීය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරිගැන්වීමේ අරමුණින් 2015 දී යෝජිත අයවැය යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. නව තැපල් දුම්රිය මැදිරියක් ලෙස එක් කළ මෙම මැදිරිය බදුල රාත්‍රී තැපල් දුම්රියේ 173 වෙනි මැදිරිය ලෙසයි එක් කර ඇත්තේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ තැපල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට අනුව නිම කළ මෙම රුමේනියානු දුම්රිය මැදිරිය වසර 31ක් පැරණි බවයි. එය ලංකාවට ආනයනය කර ඇත්තේ 1989 වසරේදී. අඩි 45ක් දිගින් යුතු මෙම මැදිරිය ලිපි රඳවන කවුළු 180කින් සමන්විත වන අතර එහි ලිපි ගැටගසා තැබීමේ පහසුකම් මෙන්ම ප්‍රධානියා වෙනුවෙන් වෙන් වූ ප්‍රධාන මේසය ඇතුළු 10 දෙනෙකුට පහසුවෙන් සිය කාර්යයන්හි නිරත විය හැකි පරිදි පහසුකම්ද සකස් කර නිර්මාණය කර තිබෙනවා. මිලියන 18ක පමණ මුදලක් මෙම මැදිරියක් සඳහා වැය වන බවයි සාමාන්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පවසන්නේ. ජල පාරිභෝගිකයන් ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 300ක පමණ හිඟ මුදලක් අයවීමට ඇති බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ජල පිල්පත් නොගවන ලද ජල පාරිභෝගිකයන් සඳහා රතු නිවේදන යැවීම ඉකුත් නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් බවයි ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ආර්.එච්. රොවිනිස් මහතා පවසන්නේ. පසුගියදා පැවති මහමැතිවරණ සහ කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට මෙලෙස රතු නිවේදන යැවීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සේවා සපයන රාජ්‍ය ආයතන අතුරින් අඩුම බිල්පත් නිකුත් වන්නේ ජල සම්පාදන මණ්ඩලයෙන් බවත් ජල පාරිභෝගිකයන් අතරින් 60% සඳහා අය කරනු ලබන්නේ රුපියල් 300කට වඩා අඩු අය කිරීමක් බවත් සාමාන්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පවසනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මෙම මාසයේ අවසානයේදී ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මගීන් මිලියන 6ක් පමණ වනවා. ඒ හේතුවෙන් එම සංඛ්‍යාව මිලියන 15ක් දක්වා වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමෙන්ම ගුවන්තොටුපළ ආරක්ෂාව, කාර්යක්ෂමතාව හා පාරිභෝගික සේවා පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,397ක ණය මුදලක් පිරිනමා ඇති අතර ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම් මේ සඳහා වැය කරන මුළු මුදල රුපියල් මිලියන 21,645ක් වන බවත් අමාත්‍යවරයා පවසනවා. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම අදියර දෙකක් යටතේ සිදුවන අතර පළමු අදියර සඳහා වැය වෙන මුදල රුපියල් බිලියන 108ක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙහි පළමු අධීර යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල හා සම්බන්ධ ගොඩනැගිලි මගී පාලම් වැසි ජල අපහරණ පද්ධතිය විදුලි බලය ජල සැපයුම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය දහන යන්ත්‍ර හා මහල් පහකින් යුත් රථගාලක්ද ඉදිකිරීමට නියමිතයි. එමෙන්ම දෙවන අධීර යටතේ යන්ත්‍රාංගනය ප්‍රවේශ මාර්ගය රැඳවුම් පොකුණ වැසි ජල අපහරණ පද්ධතිය ඉදිකරන අතර එහි සංවර්ධන කටයුතු වලින් 80ක් පමණ මේ වන විටත් අවසන් කර තිබෙනවා. සිව් දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව් දෙස පුවත්. COVID-19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කරමින් නවීන තාක්ෂණයෙන් යුත් කෘත්‍රිම ශ්වසන ආධාරක හෙවත් වෙන්ටිලේටර් යන්ත්‍ර 200ක් ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරේ තානාපතිනි ඇලයිනා ටෙප්ලිස්ට් විසින් මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත අද එම අමාත්‍යාංශයේදී බාර දුන් බවයි. එම උපකරණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5.8කට අධික බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් හැටන් බොස්කෝ විදුහලට අද දින පැමිණි 6 ශ්‍රේණිය සිසුන් 100කට ආසන්න පිරිසක් ආපසු තම නිවාසවලට රැගෙන යාමට දෙමව්පියන් කටයුතු කර තිබුණා. හැටන් බොස්කෝ විදුහලේ අවුරුදු 80කට වඩා ඉපැරණි ගොඩනැගිල්ලේ 6-7 ශ්‍රේණිවල පන්ති පවත්වාගෙන යන බවත් ඉන් 6 ශ්‍රේණියේ සිසුන් අධ්‍යාපන ලබන ගොඩනැගිලි කොටස දැඩිව අබලන්ව පවතින නිසා පවතින වර්ෂාවත් සමග සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අපහසු බව පවසමින් දෙමව්පියන් සිය දරුවන් ආපසු නිවස කරා රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බිල්ඩින් එකේ යට තියෙන ලෑල්ල කියන්නේ වැස්ස කාලේ ඇතුළට වතුර ඇවිල්ලා දුරටම දිරලා තියෙන්නේ. කකුල තිබ්බොත් කඩාගෙන පල්ලයට වැටෙන්න සයිස් එක තියෙන්නේ. දැන් තහරන් ටික ඔක්කොම ගැලවිලා තියෙන්නේ. අර මෙච්චර කල් අපි කියලා අලුත් බිල්ඩින් ආදමු ආද එදුවට පස්සේ මාරු කරමු කියාගෙන හිටියා. දැන් බිල්ඩින් ආදලා මාස 4ක් විතර වෙනවා. බිල්ඩින් එම්මේ තියෙන්නේ තවත් මාරු කරගෙන. දැනට ඩීඑස් සෙක්‍රටරි ඩිරෙක්ටරුත් ප්‍රොමිස් කරලා තියෙනවා මේක සිකුරාදා වෙනකන් කල් දෙන්න කියලා කවුරුත් යවන්න එපා ඉස්කෝලේට. ඔය අලුත් බිල්ඩින් අරගෙන අපි ළමයිට දෙන්නා කියලා. සිකුරාදා වෙනකන් එවන්න ඉස්කෝලේට තියාගන්න.
දැන් අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් ආසාදනය වී සුවය ලැබුවත් ආසාදිතයින්ගේ සිරුරෙන් කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගත විය හැකි බව නවතම පරීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා. මේ අතර ලෝපුරා කාන්තාවන්ට බලපාන වඩාත් සුලභ පිළිකා වර්ගයක් වන පියයුරු පිළිකාවල සෛල විනාශ කිරීම සඳහා මීමැස්සන්ගේ විෂ යොදාගත හැකි බව විශේෂඥයින් පිරිසක් පෙන්වා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ හැරි පර්කින්ස් වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය කරගෙන ඇති බවයි. මීමැස්සන්ගේ විෂ එක්සාන්ද්‍රණයක් පැයක් ඇතුළත පිළිකා සෛල විනාශ කරන බවත් අනෙක් සෛලවලට අවමහානියක් සිදු කරන බවත් එම නවතම අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා. මීට පෙර මීමැසි විෂ මෙලනෝමා වැනි පිළිකා වර්ග සඳහා පිළිකා නාශක ගුණ ඇති බව සොයාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් එම වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් පෙන්වා දෙන්නේ ඒ සඳහා වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව එක්වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගයා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත හැක්කේ මාසයකට පසුව සිදු කෙරෙන PCR පරීක්ෂාවක් අනුව බවයි එම නවතම අධ්‍යයනයෙන් හඳුනාගෙන ඇත්තේ. ඉතාලියේ මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්‍රැන්සිස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් එරට රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1162 දෙනෙකු යොදාගෙන කළ PCR පරීක්ෂණ මතයි එම නිගමනයට එළඹැත්තේ. මේ අතර නිවැරදි සීමා කිරීම යටතේ පමණක් නැවත රටවල් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් ඇඩනම් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ එසේ නොමැතිව ජනතාව සුලභව එක්ව නිසව් පැවැත්වීමෙන් මහ ව්‍යසනයක් ඇති විය හැකි බවයි. සංචාරණ සීමාවලින් හෙම්බත්ව සිටින ජනතාව හැකියික්මනින් නැවතත් සිය සුපුරුදු ජීවන රටාව ආරම්භ කිරීමට සූදානමින් පසුවත් එය ඉතාමත් කල්පනාවෙන් සහ ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදු කළ යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පෙන්වා දෙනවා. එමෙන්ම බොහෝ රටවල් කොවිඩ් ව්‍යාප්තිය මධ්‍ය වුවත් මේ වන විට සිය දෛනික ජීවන රටාවට හුරු වෙමින් පවතින බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. මේ වන විට කොවිඩ් ආසාදිත සටහනේ තෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළද ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 78169ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වන විට 37,69,523ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 1025ත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 66460ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 3 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිවිල් ජාතික පොලිස් බලකාය වන ශ්‍රී ලංකා පොලිසිය නිල වශයෙන් පිහිටුව ඇත්තේ 1866 සැප්තැම්බර් මාස 3 වෙනි දිනයි. ඒ අනුව එවකට ඉන්දියාවේ රත්නගිරි ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ විලියම් රොබර්ට් කැම්බල් ලංකාවේ ප්‍රධාන පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර තිබෙනවා. හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා වන නව දුම්රිය මාර්ගය ජන සතු කර ඇත්තේ 1894 හෙට වැනි දිනකයි. කටාර් රාජ්‍ය ස්වාධීන රාජ්‍යයක් බවට පත් ඇත්තේ 1971 සැප්තැම්බර් මාස හෙට වැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.